අයිවන් සිල්දයානුව කොරෝනා සංගතය දෙවන වතාවටත් අපේ ගෙදරට ඉදිරියට වෙලාවක තාපේ පාඩම කරන් තමයි අපි අද හදන්නේ. මුළු හැමෝගම මේ ටියුට් එක ඇති මේ ටියුට් එකේ තමයි අපි සාකච්ඡා කරන්නේ සහ මේ ගණන් ටික තමයි අපි හදන්න යන්නේ. මුලින්ම අපි තාපේ පාඩම මුලින්ම පොඩි ගාපුරක තාම මිදිය තමයි මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ. තව කොටස් ඉස්සරහා තියෙනවා අපි ඒවා අතහැරලා තාම මිතිය කියන කොටස තමයි අපි අද කතා කරන්නේ. තාපේ හදවත වගේ තියෙන කොටස තමයි තාප මිතිය. මේක කරාට පස්සේ අපිට ඒක ටික සාමාන්‍ය විදිහට අල්ලගෙන යන්න පුළුවන්. නිසා මුලින්ම තාප මිතිය බලලා ඉමු. බලන්න ටියුට් එකේ පටන් ගන්න දැන් තියෙනවා විශිෂ්ට තාපධාරිතාව කියන රාශියක්. අපි සාමාන්‍ය සිම්පල් C වලින් තමයි මේක නිරූපණය කරන්නේ. ඒකක ජූල් කිලෝග්‍රෑමයට කේල්වියට එහෙම නැත්නම් ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට උෂ්ණත්ව වෙනසක් ගන්නකොට කේල්වින් එක ගත්තත් සෙල්සියස් වලට ගත්තත් එකම අගේ එක වෙනසක් වෙන්නේ නැහැ. ඒක විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ මෙන්න එකක්. ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක 1 kg ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ශක්තිය විශිෂ්ට තාපධාරිතාව කියලා අර්ථ දක්වනවා. ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ශක්තියට අපි කියනවා විශිෂ්ට තාපධාරිතාව කියලා. විශේෂ තාපධාරිතාව C වෙන ද්‍රව්‍යයක අපි M ස්කන්ධයක් අරගත්තොත් විශේෂ තාපධාරිතාව C ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් 1කින් වැඩි කරන්න අවශ්‍ය තාප ශක්තිය C නම් M ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් වැඩි කරන්න අවශ්‍ය තාප ශක්තිය හොයන්න M වැඩි කරන්න ඕන C. මේ සෙල්සියස් 1කට M ස්කන්ධයක වැඩි කරන උෂ්ණත්වය සෙල්සියස් 1කින් M ස්කන්ධයක වැඩි කරන අවශ්‍ය ශක්තිය තමයි මේ හේව්වේ සෙල්සියස් 1කට එහෙනම් තීට උෂ්ණත්වයකට හොයන්න මේක නැවත තීට වල කරනවා. ඕක තමයි විශිෂ්ට තාපධාරිතාව දන්න ද්‍රව්‍යයක M ස්කන්ධයක උෂ්ණත්වය තීට ප්‍රමාණයකින් වැඩි කරන අවශ්‍ය මුළු තාප ශක්තිය හොයන්න කිව්වොත් හොයන ප්‍රකාශනයේ Q සමානයි MC තීට. විශේෂ තාපධාරිතාව දීලා තියෙන වෙලාවක M ස්කන්ධයක උෂ්ණත්වය තීට ප්‍රමාණයකින් වැඩි කරන අවශ්‍ය ශක්තිය හොයන ප්‍රකාශනය ජූල් Q සමානයි MC තීට. මේ C සමහර තැන්වල S කියලා දාගෙන MS තීට කියලා ඒක ප්‍රශ්නයක් නෑ අපිට. ඒ විශේෂ තාපධාරිතාව. ඊට පස්සේ තව රාශියක් තියෙනවා තාපධාරිතාවය කියන තාපධාරිතාවය. कैपिटल C මේක ජූල් කෙල්වින් එක එහෙම නැත්නම් ජූල් සෙල්සියස් අංශක. මේකෙන් අදහස් කරන්නේ ඉස්සෙල්ලා අපි කතා කරන්නේ විශේෂ තාපධාරිතාව කියලා. ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක උෂ්ණත්වය සෙල්සියස් 1කින් වැඩි කරන්න අවශ්‍ය තාප ශක්තිය තමයි බීතාදා කියලා කියන්නේ. අපේ විශේෂ තාපධාරිතාව. තාපධාරිතාව කියලා කියන්නේ අපිට දීලා තියෙන මුළු පද්ධතියෙම. ඒ කියන්නේ අපි සිම්පල් M ස්කන්ධයක් ගත්තොත් මේ M ස්කන්ධයේ උෂ්ණත්වය සෙල්සියස් 1කින් වැඩි කරන්න අවශ්‍ය තාප ශක්තිය. එහෙම නැත්නම් මෙයාගේ ස්කන්ධයේ සහ විශේෂ තාපධාරිතාව කියන රාශි දෙකේ ගුණිතය තමයි තාපධාරිතාව කියලා කියන්නේ. M වැඩි කිරීම C. M කියලා කියන්නේ මේ මුළු වස්තුවේම නැත්නම් පද්ධතියේම ස්කන්ධය එකම ද්‍රව්‍යකින් හදලා තියෙන්නේ. M වැඩි කිරීම C. ද්‍රව්‍ය කීපකින් හදලා හැදිච්ච පද්ධතියක් ගත්තොත් අපිට වෙන වෙනම විශේෂ තාපධාරිතාව ස්කන්ධය අරගෙන වැඩි කරලා එකතු කරන්න. අපි ඒක පස්සේ බලමු. ඊට තාපධාරිතාව කියලා කියන්නේ කිසියම් වස්තුවක ස්කන්ධයේ සහ එයාගේ විශේෂ තාපධාරිතාවගේ රාශි දෙකේ ගුණිතය තමයි තාපධාරිතාව කියලා අපි අර්ථ දක්වන්නේ.
දැන් තාපදාරිතාව දන්න පද්ධතියක තාපදාරිතාවය දන්න පද්ධතියක උෂ්ණත්වයේ තීව්‍ර ප්‍රමාණයකින් ඉහළ නම් අවශ්‍ය තාප ශක්තිය Q කියලා ගත්තොත් Q සමානයි C θ. එතන C ඇතුලේ mc තමයි ඉන්නේ. mc θම තමයි මේ තියෙන්නේ. මේ C කියලා කියන්නේ mc ගුණිතය. පැහැදිලිද? right. ඔබ තමයි තාපදාරිතාවය දන්න අවස්ථාවක ශක්තිය හොයන ප්‍රකාශනයේ Q සමානයි C θ ජූල් කෙල්වින් එහෙම නැත්නම් ජූල්. මුළු තාපනයක ජූල්. අපිට මෙහෙම වාජනයක් තියෙනවා අපිට. මේ වාජනය ඇතුලේ තියෙනවා ජලයේ M1 ස්කන්ධයක් විශ්ලාභධාරිතාව C1. මේ වාජනයේ ස්කන්ධය into විශ්ලාභධාරිතාව C2. එතන මේ පද්ධතියේම මේ දැන් දිලා තියෙනවා ද්‍රව්‍ය දෙකක් තියෙනවා ජලය සහ වාජනය. මේ පද්ධතියේ තාපදාරිතාවය කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ පොදුවේ C සමානයි සිග්මා mc කියලා තමයි අපි ලියන්නේ. සිග්මා කියන අදහස තමයි එකතුව කියන එක mc ගුණිතවල එකතුව. ඒතර මෙතන mc ගුණිත ගත්තාම මේකේ m1 c1 then m2 c2. ඔය දෙකේ එකතුව තමයි මේ විදිහට තව මොන හරි වෙනත් ද්‍රව්‍යයක් තිබ්බොත් එයාගේ ස්කන්ධය ඒ විස්ථාපදාරිතාවෙන් වැඩි කරලා මෙතෙන්ට ආයි තව එකතු කරනවා. ඔය විදිහට ස්කන්ධයේ සහ විස්ථාපදාරිතාවයේ ගුණිතවල එකතුව තමයි පද්ධතියක මුළු තාපදාරිතාවය පොදුවේ හඳුන්වන්නේ. ඔය විදිහට තමයි තාපදාරිතාව හොයන ආකාරය බලන්නේ. එතකොට විෂතාපදාරිතාව දන්න අවස්ථාවක අපිට තාපය හොයන ප්‍රකාශනය තමයි mc θ. තාපදාරිතාව දන්න අවස්ථාවක c θ. ඔය තමයි ප්‍රකාශන දෙක. අවශ්‍ය තාප ශක්තිය හොය. ඊට පස්සේ තාපය සම්බන්ධව පරීක්ෂණ නැත්නම් ප්‍රැක්ටිකල් කරනකොට නිතරම හම්බෙන උපකරණයක් තමයි කැලරිමීටර් කියන්නේ. කැලරිමීටර්. මේ කැලරිමීටරය කියලා කියන්නේ තඹ බොහෝ වෙලාවට තඹ වලින් හදපු පොඩි වාදනයක්. මේකට පියනක් කුත් බොහෝ වෙලාවට තියෙනවා. ඊට අමතරව එම වර්ගයෙන් හදපු මෙන්න මේ ආකාරයේ කොටසක් තියෙනවා. මේකට අපි කියනවා මන්තය කියලා. මේක කැලරිමීටරය. සාමාන්‍යයෙන් මේක තඹ වාදනයක්. මේක තියෙන්නේ පරීක්ෂණවලදී මන්තනය කිරීම සඳහා මේකට අපි කියන්නේ මන්තය කියලා. ඊළඟට අපි ඊළඟට අපිට කතා කරන්න තියෙන එක හැබැයි පිටුවේ තියෙනවා බලන්න. පදාර්ථයේ අවස්ථා සහ අවස්ථාකාරය. පදාර්ථයේ අවස්ථා අපි දන්නවා ඝන ද්‍රව සහ වායු නැත්නම් වාෂ්ප. මෙතනදී අපි කතා කරන්න යන්නේ අවස්ථා විපර්යාස පිළිබඳව. ඝන ද්‍රව වීම. ද්‍රව වාෂ්ප වීම. මේක අනිත් පැත්ත ද්‍රව ඝන වීම. වාෂ්ප ද්‍රව. ඔකේ දෙපැත්තම තියෙනවා. ඝන ද්‍රව වුණත් එකම විපර්යාසයේ අනිත් පැත්ත ද්‍රව ඝන වීම, ද්‍රව වාෂ්ප වීම සහ වාෂ්ප නැවත ද්‍රව වීම. ඔය විදිහ අවස්ථා පෙරස අපි උන්තරන් අහලා තියෙන උදාහරණයක් ගත්තොත් ජලය අයිස් බවට. දැන් ද්‍රව ඝන වීම. අයිස් ජලය බවට පත් වෙනවා. ඝන ද්‍රව වීම. ජලය උමාලය බවට පත් වෙනවා. ද්‍රව වාෂ්ප වීම. උමාල නැවත ජලය බවට පත් වෙනවා. වාෂ්පයේ ද්‍රව වීම. ඒක සරල දෙයක් අපි හම්බෙන්න දැකලා දුන්නේ. සරල උදාහරණ. මෙතෙන්දී අපි දන්නවා ජලය නටවනකොට එහෙම නැත්නම් සෙල්සියස් 100 ජලය 100 උමාලය බවට පත් වෙනකොට තාපය උරා ගන්නවා. හැබැයි උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. එතනින් තාපය උරා ගන්නවා. හැබැයි උෂ්ණත්ව වෙනසක් පෙන්වන්නේ නැහැ. ඒක උරා ගන්න තාපය හැංගිලා තියෙනවා. ඒ නිසා අන්න ඒ වගේ අවස්ථා විපර්යාසයක් වෙනකොට
ඒ උරා ගන්න උෂ්ණත්ව වෙනසක් නොමැති උරා ගන්න තාපයට අපි කියනවා ගුප්ත තාපය කියලා. ඒතර මෙතනත් අපි ආකාර දෙකකින් කතා කරනවා. එකක් තමයි ඝන ද්‍රව වෙනකොට තියෙන විලයනීය ගුප්ත තාපයයි ද්‍රව වාෂ්ප වෙනකොට තියෙන වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියලා රාශි දෙකක් අපි කතා කරනවා. මුලින්ම එක බලමු මේකේ විලයනයේ विशिष्ट गुप्त ताप लेटेंट हीट के कैपिटल एल තමයි අපි ජූල් කිලෝග්‍රෑම් උෂ්ණ වෙනසක් නැහැ මේක අරක් දක්වන්නේ ද්‍රවාංකයේ පවතින ඒ වචනේ අනිවාර්යයෙන්ම කියවෙන්න ඕන ද්‍රවාංකයේ පවතින ඝන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් උෂ්ණත්ව වෙනසක් නොමැතිව සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත්වීමට අවශ්‍ය තාප ශක්තියට අපි කියනවා විලයනීය විශිෂ්ට ගුප්ත තාපය කියලා. ඝන ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් උෂ්ණත්ව වෙනසක් නොමැතිව සම්පූර්ණයෙන් ද්‍රව බවට පත්වීමට අවශ්‍ය තාප ශක්තියට අපි කියනවා විලයනීය විශිෂ්ට ගුප්ත තාපය කියලා. ඒක කිලෝග්‍රෑම් එකක් උෂ්ණත්ව වෙනසක් නැතුව මේ හැමතිස්සෙම ද්‍රවාංකයට ගේන්න ද්‍රවාංකයේ තියෙන ඝනයක් තමයි උෂ්ණ වෙනසක් නොමැතිව ද්‍රව බවට පත් කරන්නේ. එතකොට ද්‍රවාංකයේ පවතින කිලෝග්‍රෑම් එකක් සම්පූර්ණයෙන්ම මෙතන තියෙන ඝන සම්පූර්ණයෙන්ම ද්‍රව කිලෝග්‍රෑම් එකක් බවට පත් කරන්න අවශ්‍ය තාප ශක්තියට අපි කියනවා විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. මේ කිලෝග්‍රෑම් එකක m ස්කන්ධයක් සම්පූර්ණයෙන් ද්‍රව බවට පත් කරන්න නම් අවශ්‍ය තාප ශක්තිය Q කියලා ගත්තොත් Q සමානයි ml. ඔක තමයි අවස්ථා විපර්යාසයකදී උරා ගන්න හෝ පිට කරන. මේක අනිත් පැත්තක් තියෙනවා. දැන් ඝනයේ ද්‍රව වෙනකොට තාපය උරා ගන්නවා. ද්‍රවයේ නැවත අවස්ථා විපර්යාසයකදී ඝන වුණොත් එහෙම තාපය පිට කරනවා. උරාගත් තාපය එලෙසින්ම අනිත් පැත්ත පිට කරනවා. ඒ අවස්ථා දෙකටම අදාළව උරා ගන්න තාපය හෝ පිට කරන තාපය හොයන්නේ මේ පොදු ප්‍රකාශන. පැහැදිලි? ඊළඟ එක අපිට දෙනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. वाष्पीकरणे विशिष्ट गुप्त तापය ඒකත් කැපිටල් L ම තමයි අපි ජූල් කිලෝග්‍රෑම් එක. මෙතනත් අපි කතා කරන්නේ දැන් සෙල්සියස් 100 ජලයේ 100 හුමාලි බවට පත් වෙනවා. මේ සෙල්සියස් 100 කියන අගය විශේෂයි මොකද සෙල්සියස් 100 කියලා කියන්නේ ජලයේ තාපය. ඒතර වාෂ්පීකරණය ගැන කතා කරන්නේ හැමතිස්සෙම මොන ද්‍රවයේ වාෂ්පීකරණයේ විශුද්ධ තාපය හොයන්න කිව්වත් එතන අර්ධයක්ම තියෙන්න ඕන. තාපාංකයේ පවතින ද්‍රවයක් උෂ්ණත්ව වෙනසක් නොමැතිව වාෂ්ප බවට පත් වීමේදී උරා ගන්න තාපය කිලෝග්‍රෑම් 1කට. කොහොමද අපි ඒක දක්වන්නේ? තාපාංකයේ පවතින ද්‍රවයක කිලෝග්‍රෑම් 1ක් උෂ්ණත්ව වෙනසක් නොමැතිව සම්පූර්ණයෙන්ම වාෂ්ප බවට පත් කිරීමට අවශ්‍ය තාප ශක්තියට අපි කියනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. ඔක තමයි වාෂ්පීකරණයේ ගුප්ත තාපයේ අර්ථ දක්වීම කැපිටල් L. එතන මෙයාගේ කිලෝග්‍රෑම් එකකට තමයි L. එහෙනම් m ස්කන්ධයක් සම්පූර්ණයෙන් වාෂ්ප බවට පත් කරන්න අවශ්‍ය ශක්තිය ml. අර ප්‍රකාශනයේමයි මේක අනිත් පැත්තත් එමයයි. ද්‍රව වාෂ්ප වෙනකොට ml අනිත් පැත්තට වාෂ්පය ද්‍රව වෙනකොටත් ඔය ප්‍රකාශනයමයි ml. ද්‍රවයේ වාෂ්ප වෙනකොට තාපය උරා ගන්නවා. වාෂ්පය ද්‍රව වෙනකොට නැවත තාපය පිට කරනවා. ඒ ක්‍රියාවලිය මෙන්න මේ ටික තමයි මේකේ මූලික කරුණු විදිහට තියෙන්නේ. මේ ටිකෙන් අපි ගණන් කීපයක් හදලා මේ තාපය පිට කිරීම සහ උරා ගැනීම ඔය සිදුවීම් ටික තේරුම් ගත්තාම අපිට එතනින් එහාට යන්න ඕන පහසුයි. ඒ නිසා අපි මුලින් මේ ගණන් දෙක හදලා ඉමු. බලන්න මේකේ 9 පිටුවේ දෙවනි ගාන 9 පිටුවේ දෙවනි ගාන කියනවා ජල කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වයේ 30 සිට 70 දක්වා ගෙන ඒමට සැපයුතු තාප ප්‍රමාණය කොපමණද? ජලයේ වීතාදා දීලා තිනවා. එතකොට ජලයේ කිලෝග්‍රෑම් 2ක්. එතකොට මේ වගේ ගානක් හදන්න ගියාම අපි පොඩි ගැලීම් සටහනක් හදගන්නවා.
සෙල්සියස් 30 ජලය තමයි මේක 70 ජලය බවට පත් කරනවා. දැන් මෙතන දැන් තියෙන්නේ උෂ්ණත්ව වැඩිම MC θ වලින් තමයි යන්නේ. 30 ජලය 70 ජලය බවට පත් වෙනකොට පුරා ගන්න තාපය Q නම් Q සමානයි MC T. MC T කියලා කියන්නේ 70 ඍණ 30. M 2යි C 4200යි 70 ඍණ 30. ඔන්න ඔය විදිහට අපිට හොයලා සුළු කරලා ජූල් ගන්න කොච්චරද කියලා. එක වැඩි කිරීම 4200 වැඩි කිරීම 40යි. සුළු කරාම එනවා අපිට ජූල් අගේ කොච්චරද කියලා. පැහැදිලි? ඒක ලොකු ක්‍රියාවලින් සරල වැඩ පියවරෙන් පියවර අපි දාගත්තාම මේක ඉති දෙයක් නෑ ඒක. ඊට පස්සේ අහලා තියෙනවා රත් වූ පද්දේ සිසිල් කරන්න ජලය යොදා ගන්න හේතුව ප්‍රධානම හේතුව තමයි විශිෂ්ට තාපධාරිතාව වැඩි වීම. ජලය රත් වෙන වැඩි කාලයක් ගත වෙනවා වගේම රත් වුණාම සිසිල් වෙන්න වැඩි කාලයක් යනවා. කොහොම වුණත් විවිධාදාය වැඩි වීම නිසා අපි ජලය පාවිච්චි කරනවා රත් වූ පද්ධති සිසිල් කිරීම සඳහා. ඊළඟට තුන්වෙනි ගාන සෙල්සියස් 100 ඇති ජලය කිලෝග්‍රෑම් 10ක් සම්පූර්ණයෙන් කුමාලය බවට පත් කිරීමට අවශ්‍ය අවම තාප ශක්තිය ගණනය කරන්න. ජලයේ වාෂ්පීකරණයේ බුද්ධ තාපය අපිට දීලා තියෙනවා. ඒතකොට මෙතන තාපාංකයේ තියෙන ජලය තමයි ඉන්නේ. සෙල්සියස් 100 ජලය 100 කුමාලය බවට තමයි පත් වෙන්නේ. උෂ්ණත්වය නිසා නොමැතිව තමයි අවස්ථාව පරාසය සිද්ධ වෙන්නේ. එතකොට අපි ගණිත ගණන් ලියා ගන්නවා සෙල්සියස් 100 ජලය. එන් තාපාංකයේ ඉන්න ජලය. තාපාංකයේම නැත්නම් සෙල්සියස් 100ම පවතින කුමාලය බවට තමයි පත් වෙන්නේ. එතන මෙතන අවස්ථාව පරාසයක් තියෙනවා. මේකෙදි උරා ගන්නව පිට කරනව දැන් මෙතන උරා ගැනීම සිද්ධ වෙන්නේ. උරා ගන්න තාපය Q සමානයි mL වලින් තමයි. m වලගේ අපිට දීලා තියෙනවා මේකේ කිලෝග්‍රෑම් 10යි L වලගේ 2.3යි 10යි 5යි 10යි 6යි මේක සෝලම් ගන්න 2.3යි 10යි 4යි ඔය අවස්ථාව කරාසෙවිදී හොයනවා. අපි ඊළඟ ගානක් බලමු. හතරවෙනි සෙල්සියස් බිඳුවේ ඇති ජලය කිලෝග්‍රෑම් 10ක් බිඳුවේ ඇති අයිස් බවට පත් වීමේදී පිට කරනවා. එතකොට අයිස් ජලය බවට පත් වෙනකොට දිය වෙනකොට තාපය උරා ගන්නවා. ද්‍රවය අයිස් බවට පත් වෙනකොට තාපය පිට කරනවා. මෙතන අපි නහන්නේ සෙල්සියස් බිඳුවේ ඇති ජලය කිලෝග්‍රෑම් 10ක් සම්පූර්ණයෙන්ම බිඳුවේ ඇති අයිස් බවට පත් වීමේදී පිට කරන තාපය ගණනය කරන්න අපිට කියලා තියෙනවා. එතනක් තියෙන්නේ අවස්ථාව ගණනයක් බිඳුවේ ජලය තියෙනවා බිඳුවේ අයිස් බවට පත්. හරිද? ඒතර මේක හොයන්න කොහොමද? ඒකත් අවස්ථාව ගණනයක් Q සමානයි m. m ටාගය දාලා 10යි 3.4යි 10යි 5 මේක සුළු කරාම අපිට ලැබෙනවා එතෙදි පිට කරන තාප ප්‍රමාණය කොච්චරද කියලා. ඊට ඒ විදිහටම පස්වෙනි ගානත් මම කියලා දෙන්නම්. ඉතින් එහාට ගණන් ටික තනියෙන් try කරන්න. අපි නැවත ආයි වෙලාවක ඕගොල්ලෝ මේක උත්සාහ කරලා ඉතින් ගැටලු WhatsApp වල අහන්න. ඊට පස්සේ ඒකෙත් තව ගැටලු තියෙනවා. අපි ආයත වීඩියෝ එකකින් හරි නැත්නම් ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ හරි ක්‍රමයක් යොදාගෙන මේක ගැටලු නිරාකරණය කරගමු. එතකන් පස්වෙනි ගානත් බලන්න අපි සෙල්සියස් 30 ඇති ජලය 0.5ක් සම්පූර්ණයෙන් හිමාලය බවට පත් කරන්නේ. එතකොට එතන බලන්න එතන තියෙනවා සෙල්සියස් 30 තමයි තියෙන්නේ. 30 ජලය. මේක 100 ජලය බවට පත් කරන මුලින්ම. එකපාරට හිමාලය බවට පත් කරන්න බෑනේ. සෙල්සියස් 100ට ගියනවා. 100 ජලය තමයි 100 හිමාලය බවට පත්. මුලින්ම 30 ඉඳලා 100ට ගියනවා. ඒ 100 ජලය තමයි තවදුරටත් තාපය සපයනකොට 100 හිමාලය බවට පත් වෙනවා. මෙතන තියෙන උෂ්ණත්ව
වෙනස. මෙතන තියෙන අවස්ථා ප්‍රකාශ. ඒතර මේක Q සමානයි mc θ වලින්. මේක ml වලින්. මුළු තාපය. දැන් මේක නම් Q1 සමානයි m වලගේ 0.5යි C ජලයේ විතාදා 4200 එක දීලා තියෙනවා. මේක 100 රින T. ඒ Q1 Q2 වෙන බලන්න 0.5යි L කියලා කියන්නේ 2.3යි 10යි 6යි. මෙන්න මේ දේ සුළු කළා එකතු වුණා අපිට ලැබෙනවා මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මුළු තාපය උත්තරෙන් මේ දෙකේ එකතු. පැහැදිලිද? ඔන්න වගේ ටිකක් තියෙන මේ තව තියෙනවා ඔක්කොම හරියට තේරුම් නැහැ. උගුරු තනින් උත්සාහ කරලා ගැටලු දියන්න පුළුවන් වුණා නම් ඒ ගැටලු හැම එකක්ම නිරාකරණය කරගන්න ඕනේ. හැම එකකටම අපි පිළියම් යොදන්න ඕන. ඒක නිසා මුලින් උත්සාහ කරලා ඉන්න. ඊට පස්සේ ඊට පස්සේ මේ තාපේ විදියටදී නිතරම අපි ප්‍රැක්ටිකල් වල හැම එකකම භාවිතා කරන මේ මිශ්‍රණ ක්‍රමය කියන එක. කියන්නේ ද්‍රව්‍ය දෙකක්. අපි ජලයේ කොටස් දෙකක් හරි නැත්නම් වෙනත් ද්‍රව්‍ය දෙකක් හරි එකට මිශ්‍ර කරාම මිශ්‍ර කරලා කලවම් කරාම අවසන් පොදු උෂ්ණත්වයේ සෙවීම වගේ යම් යම් රාශි හොයන්න කියලා අපිට කියනවා. අපි කියන මිශ්‍රණ ක්‍රමය කියලා. ඒ මිශ්‍රණ ක්‍රමයෙන් පදේ දෙකක් මිශ්‍ර කරාම මේ හැදෙන මිශ්‍රණේ අවසන් පොදු උෂ්ණත්වය හොයන්නේ කොහොමද කියන එක මුලින් බලමු. ඊට පස්සේ ඒක ඔස්සේ අනිත් දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්. මම උදාහරණයක් අරගෙන මේක කියලා දෙන්නම්. මිශ්‍රණ ක්‍රමය. මේකේ දශම දෙකක් තියෙනවා ජලයේ. මේකේ දශම තුනක් තියෙනවා ජලයේ. මේක සෙල්සියස් 70 මේක සෙල්සියස් 30 තියෙනවා කියන්නේ මේ දෙන්න එකට දාලා මිශ්‍ර කරාම මේ දින අවසානයේ අපිට ලැබෙන පද්ධතිය මේ පද්ධතිය අවසාන උෂ්ණත්වය අපි දන්නේ නැහැ. දැන් මේ දෙන්න කලවම් වුණාම අපේ භාෂාවෙන් කියනවා මේ දෙන්න කලවම් වුණාම අපි දන්නවා අපි රත් වෙච්ච දැන් තේ කූපයක් තුනතු විදුලුව කරගත්තා පස්සේ අපි උඩ වතුර ටිකක් දාලා ඉවරලා මේකේ උෂ්ණත්වය ආරම්භයේ තියෙන වලට පොඩ්ඩක් අඩු කරගන්න. එතෙන්දි වෙන්නේ අර උෂ්ණත්වය වැඩි කෙනා අඩු වෙනවා. පල්ලෙහා පස්සේ ගන්න උෂ්ණත්වය. අපි අඩු උෂ්ණත්වය දාපු කෙනා උෂ්ණත්වය වැඩි කරගන්නවා. දැන් මෙතනත් එහෙමයි මේ දෙන්න කලවම් කරාම මෙතන මිශ්‍ර කරාම අවසන් පොදු උෂ්ණත්වයේ තීට නම් මේක අනිවාර්යෙන්ම මේ දෙන්නගේ අතරමැද උෂ්ණත්වයක්. මේ දෙන්න කලවම් කරාම වෙන්නේ මෙයාගේ උෂ්ණත්වය මෙයාගේ ආරම්භයේ වැඩි මෙයාගේ අඩු. එතන මෙයා කරන්නේ තාපය පිට කරනවා. එයාගේ වැඩි වෙන තාප උෂ්ණත්වය වෙන්නේ. එයා තාපය පිට කරනවා. ඒ පිට කරන තාපය මෙයා උරාගෙන අවසානයේ දෙන්න එකම පොදු උෂ්ණත්වයකට ළඟා වෙනවා. එතන මේ තීට කියන උෂ්ණත්වය 70ට වඩා අඩුයි 30ට වඩා වැඩි. මෙතන ක්‍රියාවලිය හැමතිස්සෙම කවුරුහරි තාපය පිට කරනවා කවුරුහරි තාපය උරා ගන්නවා. පරිසරයට තාප හානියක් වෙන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරලා උරා ගන්න ටික පිට කරන ටිකට සමාන කරලා තමයි අපි මේ තීට කියන උෂ්ණත්වය හොයන්නේ. ඒතකොට මෙතන සෙල්සියස් 70 ජලයේ තාපය පිට කරලා අවසන් පොදු උෂ්ණත්වයේ තමයි මෙයාත් එන්නේ මෙතෙන් තමයි මෙයාත් අවසානයේ ඉන්නේ මේ උෂ්ණත්වයෙම අnder දෙන්නම ඉන්නේ එකම පද්ධතිය එකම උෂ්ණත්වය. ඒතකොට 30 කියන එක තීර දක්වා උෂ්ණත්වය වැඩි කරගන්න එයා තාපය උරා ගන්නවා. 70 කෙනෙක් වෙනා තීර දක්වා උෂ්ණත්වය අඩු කරගන්න එයා තාපය පිට කරනවා. වාජනීය තාපධාරීතාව වාජනය ගැන නොසලකා හැරියොත් පස්සේ අපි ඒ ගැන කතා කරමු. දැන් වාජනය ගැන නොසලකා හරිමු. ඒතකොට වාජනයෙන් තාපය උරා ගන්න නැත්නම් පරිසරයට තාප හානි වෙන්නේ නැත්නම් මෙයා උරා ගන්න තාපය මෙතෙන් දෙනකොට මෙයා පිට කරන තාපයට අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. ඒක සමාන කරනවත් පුළුවන් මේ පොදු උෂ්ණත්වය වань. මේ බලන්න. සෙල්සියස් 70 ජලය.
අවසන් පොදු උෂ්ණත්වයේ තීටාහි ජලය බවට පත් වෙනවා. මේ තමයි තාපය පිට කිරීම. ගැලීම් සටහනක් හැමතිස්සෙම අඳින්න පුරුදු වෙන්න. තාපය පිට කිරීම. Q1 සමානයි M1 C තීටා කියලා කියන්නේ 70 වර්ග තීටා. හැමතිස්සෙම වැඩි උෂ්ණත්වයෙන් අඩු එක තමයි අන්තිම උෂ්ණත්වයේ තීටා වුණා කියලා. තීටාගේ 70 මේ අඩු කරන්නේ අපි. වැඩි උෂ්ණත්වයේ 70 අඩු එක තීටා. වැඩි එකකින් අඩු එක තමයි අඩු කරලා අතෙන්ද දාන්නේ. ඔය තමයි තාපය පිට කිරීම. තාපය උරා ගැනීම. තාපය උරා ගන්නේ මෙයා. සෙල්සියස් 30 ජලය. සෙල්සියස් තීටායි ජලය. මෙතන වැඩි උෂ්ණත්වය වෙන්නේ තීටා. 30 ඉඳලා එයා තාපය උරාගෙන ඉත දක්වා වැඩි කරගන්න. ඒතර මෙයා උරා ගන්න තාපය Q2 නම් M2C තීටා කියලා කියන්නේ වැඩි එක තීටා අඩු එක තීටාගෙන් 30 අඩු කරනවා. ඊට පස්සේ අපි වාක්‍යයක් ලියනවා බාහිරට තාප හානි නොවේ නම්. මෙතන උපකල්පන Q1 සමාන Q. ඒ කියන්නේ අර යා පිට කරපු තාපය මෙයා උරාගත්ත තාපයට සමාන. M1C 70 වර්ණ තීටා සමානයි M2C තීටාවෙන් 30. C කැපිලා යනවා M1 දශම 2යි 70 වර්ණ තීටා දශම 3යි තීටාවෙන් මෙන්න මේ සූත්‍රය අපිට හොයත හැකි තීටා වලගේ ඔබ තමයි මිශ්‍රණ මේ සාල කතන්දරේ. හැමතිස්සෙම පොදු උෂ්ණත්වය මොකක්ද කියලා කියන්නේ නැහැ. තව තවත් පොදු උෂ්ණත්වය දීලා වෙනත් රාශියක් අපිට අහන්න පුළුවන්. මොනවා වුණත් හැමතිස්සෙම වෙන්නේ කවුරු හරි පිට එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ පිට කරනවා. තව එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ කීව දෙනෙක් උරා ගන්නවා. පරිසරයේ තව තාපමාන වෙන්නේ නැහැ කියලාම අපි උපකල්පනය කරන්නේ. මේ උපකල්පනය හැම විටම අර පිට කරන තාපයේ අනිත්‍ය උරාගත් තාපයට සමාන කරාම අපිට ඔය කියන රාශිය හොයන්න පුළුවන්. ඔය තමයි මිශ්‍ර වෙන්නේ තාපයේ සියලුම තාප විද්‍යාර්ථීන් ප්‍රැක්ටිකල් අනුව හැම එකටම මේක තමයි පාදක වෙන්නේ. මේක තමයි මූලික સિદ્ધාන්තය. මේකෙන් තමයි සියල්ල අපිට කරන් දෙන්නේ. ඔක තමයි තාපයේ මූලික තාප විද්‍යාවේ තියෙන මූලික කරුණු ටික. මේ ටික තේරුම් ගන්න මේකෙන් ගණන් කීපයක් හදලා ගැටලු දිනනවා අපි උත්සාහ කරලා ඉවර වෙලා අපි ගැටලු ගැන සාකච්ඡා කරමු. කොහොමද මේක ඉතින් එහාට කරන්න කියලා. හරි. right. අපි නම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මෙතනින් අපි නවත්තනවා. ඔයගොල්ලෝ ගණන් ටික හදලා ඕන ගැටලුවක් තියෙනවා නම් WhatsApp හරහා නැත්නම් අපි ඔන්ලයින් තාක්ෂණික විෂය හරි බලමු මොකක්ද මේකට. එන මේ වෙලාවේ මේ ලැබිලා තියෙන පහසුකම් එක්ක ඊට වැඩියක් කරන්න අමාරුයි අපිට. හැකියාව තිබුණත් නෙමෙයි හැකියාව කොහොමද ඇති කරගන්නවා අපි ක්ලාස් පටන් ගත්තා පස්සේ මේක නැවත පන්තිදී ආයපාරක් පුළුවන් උත්සාහය දාලා ඔයගොල්ලන්ගේ කැපවීම ඔයගොල්ලන්ගේ මහන්සි වෙන්න ඕනේ. ඉතින් උදේවරු ගහලා පොඩි වැඩි කාලයක් පාවිච්චි කරලා මේක නැවත කරන්න. එතකන් අපිට අස්සසිල්ලක් ඉඳලා මේ ටික මෙහෙම බලාගෙන යන්න. හරි. සිල් දනාගෙන තෙරුවන් සරණයි.